ඔයගලන්ගේ විභාගෙ තියෙනවනේ දෙසැම්බර් මාසේ. ආ? විභාගෙ ගැන කිව්වා දෙසැම්බර් මාසේ තියෙනවා කියලා. නෑ? මේ ළමයින්ටයි ටීචර්ස්ලටයි එක්ක මැසේජ් එකක් දාලා තිබුණානේ. ඔයගොල්ලෝ ලෙවල් 5 නේ? ලෙවල් 5 නේද ඔයගොල්ලෝ? ආවම තියනවා කියන්නේ මොකද්ද? ආ? අචල good morning. Good morning, sir. මේ මොකද්ද කසුන් ආවම තියනවා කියන්නේ? මට තේරුන්නේ නැහැ. අනේ දෙසැම්බර් වල තියෙනවා කියලා තමයි මැසේජ් එකක් තියුනේ මේ කවුරු හරි දාලා තියුනේ ඔයගලන්ගේ ආශාමිස්ද ඔයාලා ලෙවල් 5 නේද? L5 නේද ඔයගලා? For හරිත L5 සෙමෙස්ටර් 1 2 දෙකම තියෙනවා කියලා තියුනේ මන් දන්නේ නැහැ මේ මොකක්ද කියලා. පොඩ්ඩක් හොයලා බලන්න ඕන මම. ආශාමිස්ටම කතා කරලා බලන්න ඕන හරියට විස්තරය මොකක්ද කියන එක. ඔයාලා ඉංග්‍රීසි ක්ලාස් ගියේ නැත්තේ නේ කසුන්? ඈ? ඉංග්‍රීසි ක්ලාස් යන්න ආසයිද ඔයගොල්ලෝ? අයාචල? ඈ? අචල? මේ සමහරු නම් ආස නැහැ කියනවා. හැබැයි සමහරු නම් ආසයි වගේ මට වෙන්නේ. සමහරු ආස නැහැ. හැබැයි සමහරු ආසයි. මට පේනවා. ඈ? රයිට් හොඳයි. අවන්නෑ වෙන දවසක ඉංග්‍රීසි ක්ලාස් යන් නේද? ඈ කසුන් අචල අපි අද IT ටික කරමු. කොහොමත් ඉස්සරහට ටෙක් පටන් ගන්නවනේ. එතකොට ඉංග්‍රීසි ක්ලාස් ගිය හැකියි. මේ හරි අපි ඒ කතා කරා මෘදුකාංග ගැන. මෘදුකාංග ගැන ඔක්කොම ලියලා ඉවර කරන්න බැරි වුණා හැබැයි. නේද? මං හිතන්නේ මගින් නැවතුණා. කවුද මේ අපි ලියපු ටික හොඳට කියවන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? පැහැදිලිව හයියෙන් කියවන්න. කවුද කියවන්නේ? කාලේ ගන්න එපා. මං දැන් නම් කරලා කියවන්න කෙනෙක්. නුවන්සේ good morning. කවුද මේක කියවන්නේ? software ගැන ලියපු දේ ආයිසරයක් කියවන්න. කවුද මේ?
රයිට්. අපි 11 දෙනෙක් ඉන්න ආපු අය ඔක්කොම නම් ටිකක් දාමු. කවුද ඊයේ ලියපු ටික කියවන්නේ? ශ්‍රේෂිකා good morning. ඊයේ ලියපු ටික කියවමුද අපි? ටිකක් සද්දෙට හැමෝටම ඇහෙන්න. මතක් වෙන්න. Good morning, sir. ශ්‍රේෂිකා සද්ද ඇහෙන්නේ නැහැ වගේ. කට වහලා කවුරු හරි අද. ශ්‍රේෂිකාගේ කට වහලා කවුරු හරි. ඉස්සෙල්ලා නම් ටික දාන්න. නම් ටික දාන්න අතර යන්නේ පුතේ. කවුරු හරි කියවන්නේ ඊයේ ලියපු ටික. ඉක්මනට. කාලේ ගන්න එපා. මොන ටිකේ සර් මෘදුකාංග සම්පූර්ණ නෝට් එකමද? ඔව් 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 ඔව්. අයියෙන් කියවන්න ඕන. මෘදුකාංග software මෘදුකාංග යනු නිශ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා පරිගණක මෙහෙයවීම හෝ ක්‍රියාත්මක කරවීම සඳහා භාවිතා කරන උපදෙස් දත්ත හෝ වැඩසටහන් සමූහයකි. සරලව කිවහොත් මෘදුකාංගයක් පරිගණකය ක්‍රියා කළ යුතු ආකාරය පරිගණකයට පවසයි. මෙම මෘදුකාංග පරිගණකයන්ට අමතරව ජංගම දුරකථන, ටැබ්ලට් සහ අනෙකුත් සෑම ස්මාර්ට් උපාංගයක් සඳහාම පරිශීලකයා හා එම උපාංග අතර අතරමැදියෙකුව කටයුතු කරයි. එසේ සිදුවනුයේ පරිගණකය විසින් භාවිතා කරන යන්ත්‍ර භාෂාව සහ පරිගණකය විසින් භාවිතා කරනු ලබන භාෂාව human language එකිනෙකට වෙනස් වන බැවිනි. එහිදී සාමාන්‍ය මිනිස් භාෂාව පොඩ ඉන්න. ආපහු ඒ ටික කියවන්න ගන්න ශ්‍රේෂිකා චුට්ටක් හයියෙන්. මොන ටිකේ සර් ලැන්ග්වේජ් එක ගැන. language එසේ සිදුවනුයේ පරිගණකය විසින් භාවිතා කරන යන්ත්‍ර භාෂාව සහ පරිගණකය විසින් භාවිතා කරනු ලබන භාෂාව human language එකිනෙකට වෙනස් වන බැවිනි. පරිගණකය නෙමෙයි පරිශීලකයා විසින් භාවිතා කරන. මුලින් දාන්න ඕන. ආපහු ඒක කියවන්න. එතන අනිත් අයත් කොහොමද දන්නේ ලියන් තියෙන්නේ. ආයි කියවන්න ඒ ටික. එසේ සිදුවනුයේ පරිගණකය විසින් භාවිතා කරන යන්ත්‍ර භාෂාව සහ පරිශීලකයා විසින් භාවිතා කරනු ලබන භාෂාව human language එකිනෙකට වෙනස් වන බැවිනි. එහිදී සාමාන්‍ය මිනිස් භාෂාව අංකිත භාෂාව ලෙස පරිවර්තනය කළ යුතු වේ. මන්දයත් එය පරිගණකයේ භාෂාව වීමයි. පරිගණක ඇතුළු අනෙකුත් පරිගණකමය උපාංග සඳහා භාවිතා කරන උපාංගයන් එමෙන්ම පරිගණක සහ අනෙකුත් පරිගණකමය උපාංග සඳහා භාවිතා කරන මෘදුකාංගයන් ඒ උපාංගයන්හි භාවිතා වන දෘඩාංග මත වෙනස් වේ. අවසාන ලෙස පැවසුවහොත් මෘදුකාංගයක් නොමැති වුවහොත් පරිගණක අකර්මණ්‍ය තත්ත්වයකට පත්වේ. උදාහරණ වෙබ් අඩවියකට පිවිසීම සඳහා වෙබ් බ්‍රවුසරයක් අවශ්‍ය වේ. කිසියම් ලිපියක යතුරු ලියන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය වුවොත් ඒ සඳහා ඔෆිස් යන මෘදුකාංගය භාවිතා කර පරිගණකයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සඳහා මෙහෙයුම් මෘදුකාංගයක් භාවිතා කෙරේ. Windows 10, Windows 8, Windows 11, Windows 7 වගේ. මෘදුකාංගයක් නිර්මාණය වනුයේ පරිශීලකයාට පවතින ප්‍රශ්න විසඳීමේ අරමුණිනි. එනම් පරිශීලකයා හට පරිගණකය භාවිතා කිරීම වඩාත් පහසු කිරීමට. හරි. මට තව කෙනෙක් පොඩ්ඩක් ශ්‍රේෂිකාව හොඳයි කිව්වා. ඇත්තටම මාර අර ඔයා මේ ලෙසන් එකක් දෙන ගානට කියනවා ලස්සනයි. ඒක අහන් ඉන්න ආසයි. ලස්සනයි. හොඳට කිව්වා. මට තව කෙනෙක් කියවන්න ඕන මේක. අප්සරා.
අප්සරා නිර්මාණය. අවසර් මේ මට කරන්ට් එක ගිය නිසා ඔක්කොම ලියා ගන්න බැරි වුණා සර්. අන්න දැන් ඇහුවේ නැත්තම් කියන්නේ නැහනේ. දැන් කොහොමද ඒවා ලියාගන්නේ? යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ල ගන්නවා සර්. කවද්ද ඉල්ල ගන්න? අද අද ඉල්ල ගන්නම ඕන. හරිද? අද ඉල්ල ගන්නම ඕන. කවුද අනිත් ඊළඟට මේ කියවන්නේ? ශශිකා කිව්වා. නුවන්සි ලිව්වද නෝට් එක? නුවන්සි හිටියානේ ක්ලාස් එකේ. මම දැක්කා නිකන් ඉන්නවා වගේ. නුවන්සි සද්දයක් නැහැ නුවන්සි. සමහරු මේ වෙලාවට ක්ලාස් ආවට නිදි. එහෙම එකක් තියෙනවා. කරන්න දෙයක් නැහැ. උදේ පාන්දර සීතලයි. නේ අචල. අචලවත් කියමුද එහෙනම් බලන්න නෝට් එක. අචල මටත් අර ලියාගන්න බැන්න මම සර්ට් කිව්ව කියන්නේ කියලා එතකොට කරන්ට් එක ගියේ. ඔයාට ලියා ගන්න බැරුනේ අන්තිම ටික. මං අන්තිම ටික කියවද්දි තමයි කරන්ට් එක ගියේ. නේ? මේ මුල් ටිකද කියවන්න ඕන. මුල ටික ඉඳන් ඔයාට ලියා ගන්න බැරි වෙච්ච තැනට යනකම් කියවන්නකෝ. ඔයාට අන්තිම වාක්‍යයක් තමයි ලියන්න බැරි වුනේ. මම එක කියවද්දිම තමයි පව ගියේ. මුදුගාංගයක් යනු කියන තැන ඉඳන්. ඔව් ඔව්. මුදුගාංගයක් යන නිශ්චිත කාර්යයන් සිදු කිරීම සඳහා පරිගණකයන් මෙහෙයවීම හා ක්‍රියා කිරීම සඳහා භාවිතා කරන උපදෙස් දත්ත හෝ වැඩසටහන් සමූහයකි. සරලව කියවහොත් මුදුගාංගයක් පරිගණකයක් ක්‍රියා කළ යුතු ආකාරය පරිගණකයාට පවසයි. මෙම මුදුගාංග පරිගණකයන්ට අමතරව ජංගම දුරකථන ටැබ්ලට් සහ අනිකුත් සෑම ස්මාර්ට් උපාංගයක් සඳහා පරිශීලකයා එම උපාංග අතරමැදිව කටයුතු කර. එසේ සිදුවන පරිගණකය විසින් භාවිතා කරන යන්ත්‍ර භාෂාව සහ පරිශීලකයා විසින් භාවිතා කරනු ලබන human language එකිනෙකට වෙනස් වන බැවිනි. එහිදී සාමාන්‍ය මිනිස් භාෂාව අංගීත භාෂාව ලෙස පරිවර්තනය කළ යුතුය. මන්දයත් එය පරිගණක භාෂාව වීම. පරිගණක ඇතුළු පරිගණක මේ උපාංග සඳහා භාවිතා කරන ලබන මුදුකාංගයන් ඒ උපාංගයන්හි භාවිතා වන දුඩාංග මත වෙනස් වේ. අවසාන ලෙස පැවසුවොත් මුදුකාංගයක් නොමැති වුවහොත් පරිගණකය අකර්මණ තත්ත්වයට පත් වේ. ඉතින් අර පරිශීලකයාගේ පහසු කතාව මොනවාද මෘදුකාංගයක් අපි නිර්මාණය කරන්නේ මොන හේතුවටද කියන එක තමයි ඔයාලට ලියා ගන්න බැරුනේ. එහෙම නේ ඇචල? හොඳයි. අපි ඒකත් ලියා ගමු. අනේ ඔක්කොම ලියලා කිව්වේ අප්සරා ලියලාද ඒ ටික? ඉතින් දැන් කිව්වේ ලිව්වේ නැහැ කියලා. ලිව්වේ නැහැ කිව්වේ? නෑ සර් මං හිතේ කරන්ට් එක ගියාන් පස්සේ තව උගන්නන්න නැති කියලා. කරන්ට් එක ගියාම කොහොමද උගන්වන්නේ අපි? නෑ මට ගියාන් පස්සේ සර්ලට කරන්ට් එක තියෙනවා නැති කියලා හිතුවේ. මං හිතන්නේ එදා ඒ වෙලේ ඔක්කොටම ගිහින් තිබුණා පුතේ මට හිතන විදියට. චනුකද කොහෙද දාලා තිබුණේ ඒගොල්ලන්ටත් නැහැ කියලා තව කවුරු හරි දාලා දුන්න පව නැහැ කියලා ගොඩ දෙනෙකුට පව ගිහින් තිබුණා වෙලාවේ. ලංකාවටම මන්ද පව ගිහිල්ලා තිබුණා හැමෝටම. හරි. ඒ කියන්නේ අප්සරා ලියලා ඒ ටික හොඳයි. very good. එහෙනම් අප්සරා කියවන්න බලන්න අන්තිම ඡේදේ. දකුණු පළාත. වෙන්න ඇති. කොහොමද ඉස්සරහට ලයිට් නැතුව තමයි ඉන්නේ නේද කට්ටියට. ලෑස්තිලා ඉන්න.
ලයිට් නැතු ඉන්න එන්නේ කට්ටියට. අප්සරා කියවන්නකො අන්තිම ලියපු අන්තිම වාක්‍ය දෙක. කොත්තනින් දන්ද සර් කියවන්න ඕනේ? අන්තිම වාක්‍ය දෙක. අර පරිගණක ඇතුළු අනිත් පරිගණකමේ උපාංග සඳහා භාවිතා කරන එතනින් දන්ද සර්? ඔව් 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 ඔව්. ඔන්න අචල අහගන්න අන්තිම ටික. පරිගණකයක් ඇතුළු අනෙකුත් පරිගණකමේ උපාංග සඳහා භාවිතා කරන අනෙකුත් මෘදුකාංගයන් ඒ උපාංගයන්හි භාවිතා වන දෘඩාංග මත වෙනස් වේ. අවසාන ලෙස පැවසුවහොත් මෘදුකාංගයක් නොමැති වුවහොත් බොහෝ පරිගණක අකර්මණ්‍ය වීම සිදුවේ. උදාහරණ ලෙස වෙබ් අඩවියකට පිවිසීම සඳහා වෙබ් බ්‍රවුසරයක් අවශ්‍ය වේ. 2. කිසියම් ලිපියක අතුරු ලියන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඔෆිස් යන මෘදුකාංගය භාවිතා වේ. පරිගණකයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සඳහා මෙහෙයුම් මෘදුකාංගයක් භාවිතා වේ. Windows 9, 7, 8, 10, 11 පස්සේ මෘදුකාංගයක් නිර්මාණය වනුයේ පරිශීලකයාට පවතින ප්‍රශ්න විසඳීමේ අරමුණෙන්. එනම් පරිශීලකයාට පරිගණකය වෙත වඩාත් පහසු කිරීමේ පරමාර්ථයේ. එතන ඉඳන් ලිව්වේ නෑ සර්. පරිශීලකයාට පරිගණකය සමග ක්‍රියා කිරීම වඩාත් පහසු වීම සඳහායි. පරිගණකය සමග කටයුතු කිරීම වඩාත් පහසු කිරීම සඳහායි. පරිශීලකයාට පරිගණකය සමග කටයුතු කිරීම වඩාත් පහසු කිරීම සඳහායි. ඔව් සොෆ්ට්වෙයාර් ගැන අපි ඇයි සචිනි ආයි පව ගියාද? ඉලෙක්ට්‍රිසිටි අවුටේජ් එකක් කිව්වේ ආයි පව ගියාද ඔයාලගේ පැත්තට? ඉලෙක්ට්‍රිසිටි අවුටේජ් එකක් තියෙනවා. ඉදිරියට ඕක තව වැඩි වෙයි. not only electricity විතරක් නෙවෙයි. ගෑස් උත් නැති ඒ කට්ටියට බලන්න. ආයි අර ගල් යුගයට යන්න යනවා කට්ටිය. අචල ලෑස්තිලා ඉන්න ගල් යුගයට යන්න. කරන්ට් නැතුව ගෑස් නැතුව ගල් යුගයට යන්න යනවා. ඔය ගිහිල්ලා බලන්න. රයිට්. එතකන් ඉතින් අපි අදන් යන්න වුණොත් ගල් යුගයට ගිහිල්ලා වැඩ කරමු ආයි. කොහරි ගහක් යටට හරි මොකද්ද මේ කසුන් මට තේරුණේ අපි තමයි හොඳටම කළේ කියන්නේ. යන්න වුණොත් ඉතින් කට්ටිය ගිහිල්ලා ඔය ගහක් යට වගේ සෙට් වෙලා වැඩ ටික කරමු. මේ කතා කරලා. කරන්ට් නැතුව කම්පියුටර් දාන්න ඉදියකුත් නැහැ. බීම ඇඳලා කරමු. බීම ඇඳලා කියලා දෙන්න. මාර අවුලක් එන්නේ ඉස්සරහට. රයිට්. කමන්නේ. අපි එතකන් අපේ පාඩම් ටික කරන් යන්න. වෙන කරන්න දෙයක් නැහැ නේ. රයිට්. හොඳයි. මෘදුකාංග ගැන අපි කතා කරා. මෘදුකාංග කියන්නේ මොකක්ද කියන එක අඳුරගත්තා. මෘදුකාංගයක් ඇයි මොකටද නිෂ්පාදනය වෙන්නේ කියන එක අපි අඳුරගත්තා. මොන හේතුවටද මෘදුකාංග නිෂ්පාදනය වෙන්නේ කියන එක. මේ මෘදුකාංග බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. මෘදුකාංග බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි
මෙහෙයුම් මෘදුකාංග. අනිත් එක යෙදුම් මෘදුකාංග. මෘදුකාංග කොටස් දෙකකට බෙදෙනවා. මෙහෙයුම් මෘදුකාංග, යෙදුම් මෘදුකාංග. මොනවද මේ මෙහෙයුම් මෘදුකාංග කියලා කියන්නේ? මෙහෙයුම් මෘදුකාංග කියලා කියන්නේ සිස්ටම් software. සිස්ටම් software. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ application software. application apply කරන. මෙහෙයුම් මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. ඉස්සෙල්ලා අපි බලමු මොනවද මේ මෙහෙයුම් මෘදුකාංග කියලා කියන්නේ. මෙහෙයුම් මෘදුකාංග. මෙහෙයුම් මොකද්ද මෙහෙවනවා කියලා කියන්නේ? මේකේ සරල අර්ථයක් අපි ගමු. මේක වචනයත් එක්ක බැලුවහම වචනයත් එක්ක ගත්තාම මෙතන අපිට අර්ථයක් පේනවා. මෙහෙයුම් මෘදුකාංග. මෙහෙයවනවා. කාවද මෙහෙයවන්නේ? මෙහෙවනවා. කාවද මෙයා මෙහෙවන්නේ? මෙහෙයුම් මෘදුකාංග. කාවද මෙහෙවන්නේ? කියන්න බලන්න කාවද මෙහෙවන්නේ කියලා ඔයා. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත දේවල් අනුව ඕගොල්ලන්ට කියන්න පුළුවන් වෙනවනේ මෙයා කාවද මෙහෙවන්නේ කියලා. පරිගණකය. 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 හරියටම හරි. ඔව්. එයා මෙහෙවන පරිගණකය. මේ මෙහෙයුම් මෘදුකාංග කියන එක්කෙනා මෙහෙවන පරිගණකය. කොහේ ඉඳන්ද මෙයා පරිගණකය මෙහෙවන්නේ? කොහේ ඉඳන්ද මෙයා පරිගණකය මෙහෙවන්නේ? කොහේ ඉඳන්ද මෙහෙවන්නේ? පරිගණකයේ පසුබිමේ ඉඳගෙන මෙයා පරිගණකය මෙහෙවනවා. පරිගණකයේ පසුබිමේ ඉඳගෙන මෙයා පරිගණකය මෙහෙවනවා. අපිට පේන්නේ නැහැ හැබැයි. අල්ලන්න බෑනේ. අපි කම්පියුටර් එක දාපුවාම අපිට යමක් පේනවා. ඒ අරින්න අපිට අල්ලන්න බෑ. නමුත් එයා ඉන්නේ පරිගණකයේ පසුබිමේ. පරිගණකයේ පසුබිමේ ඉඳගෙන එයා පරිගණකය මෙහෙවනවා. පරිගණකය විතරක් නෙමෙයි. පරිගණකයේ තියෙන අනිකුත් යෙදුම් මෘදුකාංගත් එයා මෙහෙවනවා. මොකද්ද මේ පරිගණකය මෙහෙවනවා කියලා කියන්නේ? පරිගණකය මෙහෙවනවා කියලා කියන්නේ මොකද්ද? පරිශීලකයා විසින් දෙනු ලබන දත්තා උපදෙස් අනුව පරිගණකය මෙහෙවන. පරිශීලකයා විසින් ලබා දෙනු ලබන දත්තා උපදෙස් මත පරිගණකය මෙහෙවන. මොකද පරිගණකය කියලා කියන්නේ දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන උපාංගයක්. එතකොට මේ දත්ත තොරතුරු බවට පරිවර්තනය කිරීමේ කාර්යයේදී පරිගණකයේ සම්පූර්ණ මෙහෙයවීම පරිගණකයේ මෙහෙයවීම කටයුතු කරන්නේ මේ මෙහෙයුම් මෘදුකාංග. සිස්ටම් software එක. සිස්ටම් software එක පොඩ්ඩයි අපිට චුට්ටක් කරදුනා. සිස්ටම් software මට මේ අර භාෂාවත් එක්ක පොඩි වැරදීමක් වුණා. සමාව වෙන්න. සිස්ටම් software කියන්නේ පද්ධති මෘදුකාංගය. මෙහෙයුම් මෘදුකාංගේ නේ පද්ධති මෘදුකාංගය. right? පද්ධති මෘදුකාංගය. සිස්ටම් software. පද්ධති මෘදුකාංගය තමයි මේ පරිගණකයේ පසුබිමේ ඉඳන් කටයුතු කරන්නේ. පද්ධති මෘදුකාංගය. පද්ධතිය. මෙහෙයුම් නෙවෙයි පද්ධතිය. පද්ධති මෘදුකාංගය. පද්ධති. අපි පද්ධති ඒකකය ගැන කතා කරානේ. මතකද? පද්ධති ඒකකය. පද්ධති ඒකකය කියලා කියන්නේ මොකද්ද?
පද්ධති කීපයක් එකට එකතු වෙලා හැදිච්ච උපාංගයක් පද්ධති ඒකකය කියලා කියන්නේ. එහෙනම් මේ පද්ධති මෘදුකාංගය සිස්ටම් software එක. පද්ධති මෘදුකාංගය කියලා කියන එකේ අදහස් වෙන්නේ මොකක්ද? මේ පද්ධති සඳහා තියෙන මෘදුකාංගය. පද්ධති සඳහා තියෙන මෘදුකාංගය. මේ මෘදුකාංගය තියෙන්නේ කොහෙද? මේ පද්ධතිය පසුබිමේ. පද්ධතිය පසුබිමේ තමයි මේ මෘදුකාංගය තියෙන්නේ. පද්ධතිය පසුබිමේ ඉඳගෙන මේ පද්ධතිය මෙහෙවනවා. පද්ධතිය මෙහෙවනවා. මේ පද්ධතියට කවුද අයිති? මේ මෙහෙවන පරිගණක පද්ධතියට කවුද අයිති? අපි කතා කරා මේ පරිගණක පද්ධතියට අයිති සංඝටක හතරක් ගැන. මොනවද ඒ සංඝටක හතර? මොනවද ඒ සංඝටක හතර? දෘඩාංග, මෘදුකාංග, ජීවාංග, ස්ථිරාංග කියලා. දැන් මේ පද්ධති මෘදුකාංගය කරන්නේ මොකද්ද? පරිගණක පද්ධතියේ පසුබිමේ ඉඳගෙන මේ පරිගණක පද්ධතිය මෙහෙවනවා. පරිගණක පද්ධතිය මෙහෙවනවා කියලා කියන්නේ මොකක්ද? මෙහෙවනවා කියලා කියන්නේ ඒ software එකට නිකන් ඉඳගෙන යාට ඕන ඕන විදියට මේක මෙහෙවන්න පුළුවන්ද? බෑ. මේක මෙහෙවන්නේ පරිශීලකයා. එහෙම නැත්නම් ලයිව් වෙයා කියන්නේ ජීවාංගයකට ජීවාංගයක් විසින් ලබා දෙනු ලබන. එහෙමත් නැත්නම් අපි පරිශීලකයා කියලා කියමු. පරිශීලකයා විසින් ලබා දෙනු ලබන දත්ත උපදෙස් මත පරිගණකය මෙහෙවනවා. එතකොට මෙයා පරිගණකයේ අතරමැදි පරිගණකයයි පරිශීලකය අතරමැදියෙක්. මේ පද්ධති මෘදුකාංගය. ඒ විතරක් නෙමෙයි මෙතන තවත් එක්කෙනෙක් සම්බන්ධ වෙනවා. යෙදුම් මෘදුකාංගය. සමහර වෙලාවට පරිශීලකයා යම් යම් යෙදුම් මෘදුකාංග පරිගණකයේ ඇතුලේ තියෙන යම් යම් යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක කරනවා. යෙදුම් මෘදුකාංග ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ දත්ත උපදෙස් ලබා දෙනවා. අන්න ඒ අවස්ථාවේදී කවුද මේ යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක කරන්නේ? පද්ධති මෘදුකාංගය. පද්ධති මෘදුකාංගයේ අවසරයක් නැතුව මේ යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න බෑ. පද්ධති මෘදුකාංගය හරහා තමයි මේ යෙදුම් මෘදුකාංගය ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ පද්ධති මෘදුකාංගය කියන්නේ මේ පරිගණකයේ සියලුම පාලන කටයුතු සිදු කරන්නේ පද්ධති මෘදුකාංගය. සියලුම පාලන කටයුතු කරන්නේ මේ පද්ධති මෘදුකාංගය. කළමනාකරණ කටයුතු ඔක්කොම කරන්නේ පද්ධති මෘදුකාංගය. තව දෙයක් කරනවා මෙයා. කම්පියුටර් එක අපි ඔන් කරාම පරිගණකයේ පණ ගන්නවන අවස්ථාවේදී මොකක්ද එයා කරන්නේ? මුලින්ම මේක මේ ක්‍රියාත්මක කිරීම පරිගණකයේ මතකයට ලබා දෙන්නේ පද්ධති මෘදුකාංගය. පරිගණකයේ ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒ කියන්නේ පණ ගන්නවන අවස්ථාවේදී අපි ස්විච් ඔන් කරනවා. ස්විච් ඔන් කරපු ගමන් ඒක ඉස්සෙල්ලම ක්‍රියාත්මක වෙන්නේ මෙමරියේ. මෙමරියේ. ඉතින් මෙමරියට මේ කටයුත්ත පවරනවා එක්කෙනෙක් විසින්. පවරන්න නැතුව මේක කරන්න බෑ. ඒ පැවරීම සිදු කරන්නේ කවුද? පද්ධති මෘදුකාංගය. ඒ වගේම තමයි මේ පද්ධති මෘදුකාංගය ක්‍රියාත්මක වෙන්නේ මං ඉස්සෙල්ලත් කිව්වා පරිගණකයේ මතු පිට. පසුබිමේ. පරිගණකයේ පසුබිමේ තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. තවත් දෙයක්. අපි දැන් යෙදුම් මෘදුකාංගයක් ගත්තොත් යෙදුම් මෘදුකාංගයක් කියලා කියන්නේ ඇප්ලිකේෂන් software එකක්. උදාහරණ ගත්තොත් ඇප්ලිකේෂන් software වලට ඔය Word, Excel, PowerPoint ඒ වගේ දේවල් ගන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු අපි Word ෆයිල් එකක් අරගත්තා කියලා.
වර්ඩ් ෆයිල් එකක් අරගත්තොත් ඒක අපි නිතරම පාවිච්චි කරනවානේ කවුරු හරි ඉතින් මේ වර්ඩ් ෆයිල් එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ පරිශීලකයාගේ අවසාන පරිශීලකයාගේ end user ගේ අවශ්‍යතාවයකට තමයි අපි වර්ඩ් ෆයිල් එක ඕපන් කරන්නේ. ඕපන් කරන් අපි ඒක පාවිච්චි කරනවා. හැබැයි මේ ඔපරේටින් සිස්ටම් එක කියන්නේ මේ පද්ධති මෘදුකාංගයක් එහෙම නිතරම කවුරුත් පාවිච්චි කරමින් ඉන්නේ නැහැ. මේක කියන්නේ අවසාන පරිශීලකයාගේ පාවිච්චියටම කියලා නැහැ. අවසාන පරිශීලකයාගේ පරිභෝජනයටම කියලා නෑ මේ පද්ධති මෘදුකාංගය. පරිගණකයේ සියලු කටයුතු ටික මෙහෙවන්නේ මේ පද්ධති මෘදුකාංගය. නමුත් අපි Word document එකක් ගත්තොත් Word document එක මේ පරිගණකයේ මේ මෙහෙයුම් කටයුතු කරනවද නැහැ. එයාට අදාළ වෙච්ච යම්කිසි කාර්යයක් විතරයි කරන්නේ. එයා ක්‍රියාත්මක වෙන්නත් මේ පද්ධති මෘදුකාංගය අවශ්‍යයි. පද්ධති මෘදුකාංගයක් නැතුව පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර අපි කිව්වනේ අතන මෘදුකාංග නැතුව පරිගණකේ ක්‍රියාවලිය අකර්මන්නේ කියලා. ඒක බලපාන මෙතෙන්. පද්ධති මෘදුකාංගයක් නැති වුණොත් පරිගණකේ ක්‍රියාවලිය අකර්මන්නේ. වැඩ කරන්න බෑ. මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න බෑ මෘදුකාංගයක් නැති. මොකද මෘදුකාංගයක් නැතුව පද්ධතිය ක්‍රියාත්මක කරන්න පරිශීලකයට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. පරිශීලකයට සම්බන්ධ වෙන්න විදියක් නැහැ එක පැත්තකින්. මොකද දැන් අපි පරිගණකේ ඔන් කරන තැන ඉඳන්ම පරිශීලකයා සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ මෙතන. ඒ පරිශීලකයා තමයි මේක ඔන් කරන්නේ ස්විච් එකෙන්. ස්විච් එකෙන් ඔන් කරාම මේ සිග්නල් එක යනවා ඔන් වෙන්න කියලා. එතකොට මොකද කරන්නේ මුලින්ම ඔක්කොම ටික දෙනවා මේ බූට් කරන ටික RAM එකට දෙනවා. ඒ RAM එකට දෙන්නේ කවුද? පද්ධති මෘදුකාංගය. එතනින් පස්සේ වෙන සියලුම කටයුතු වලට මූලික වෙන්නේ කවුද? මේ පද්ධති මෘදුකාංගය. පද්ධති මෘදුකාංගයක් නැතුව පරිගණකයේ කිසිම දෙයක් කරන්න බෑ. හේතුව පරිශීලකයට සම්බන්ධ වෙන්න තැනක් නැහැ. හැබැයි මෙහි යෙදුම් මෘදුකාංගයක් නැති වුණා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ. යෙදුම් මෘදුකාංගයක් නැතුව පරිගණකය වැඩ කරන්න පුළුවන්. එනට පද්ධති මෘදුකාංගයක් නැතුව පරිගණකයක් වැඩ කරන්න බෑ. අලුතෙන් ආපු දරුවෝ නම් ටික දාමු අපි ගෲප් එකට නම් ටික දාගමු. අපු හැමෝම ප්ලීස් ගෲප් එකට නම් ටික දාන්න. මම දැක්ක නවෝදය එනවා. නවෝද තව කවුරු හරි ආවා. ගෲප් එකට නම් ටික දාගමු පුතේ අපි. තේරුණාද මේ පද්ධති මෘදුකාංගයක් කියලා කියන්නේ මොකද්ද කියන එක? පද්ධති මෘදුකාංගයක් කියලා කියන එක තේරුණාද ඔයගලන්ට? ශ්‍රෂිකා, අප්සරා, කසුන්, අචල පද්ධති මෘදුකාංගයක් කියන එක ගැන තේරුණාද මම මේ කියලා දීපු දේ? කසුන් අනිත් අයටත් තේරුණාද මම මේ හැමෝගෙම අහන්නේ? රයිට්, හොඳයි. එහෙනම් අපි මේ විදිහට ලියා ගමු ඉස්සෙල්ලා. මේ විදිහට ලියා ගමු. අර මෘදුකාංග ගැන ලියපු තැන යටින්ම අලුත් ඡේදකින් ලියා ගන්න. මෘදුකාංග පරිගණක හා සම්බන්ධ මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. පරිගණක හා සම්බන්ධ මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඔව් චනුක ලියන්න දුන්නේ නැහැ අපි කතා කරා විතරයි. අපි කතා කරා විතරයි.
චනුක නැති නිසා වැඩ කරේ නෑ අපි චනුක එනකන් හිටියා. කතා කරා විතරයි දැන් තමයි ලියන්න ගන්නෙ. රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්න. අපි මේ කතා කරන්නේ චනුක පද්ධති මෘදුකාංග ගැන. මොකද පරිගණකයේ මෘදුකාංග ගැන අපි කතා කරා ගිය සතියේ. අන්තිම වාක්‍යයක් තමයි ඔයගොල්ලන්ට ලියා ගන්න බැරි වුණේ. ඒක රෙකෝඩින් එක බලලා අපි ලියාගමු. නැත්නම් යාළුවෝ උදව් කරන්න මේ චනුකලාට ඒ ටික ලියා ගන්න. ලියපු අය ඉන්න නිසා මම කියන්නේ. ශ්‍රේෂිකා ලියලා තියෙනවා. ශ්‍රේෂිකාගෙන් ගන්න පුළුවන්. මෙම මෘදුකාංග පරිගණකය හා සම්බන්ධ මෘදුකාංග අලුත් ඡේදකින් ලියන්න. අලුත් ඡේදකින් මේක ලියන්න. ඒ මෘදුකාංග හා මෘදුකාංග වලට ලියපු ඡේදෙම අලුත් ඡේදකින් මේක ලියන්න. පරිගණකය හා සම්බන්ධ මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. පරිගණකය හා සම්බන්ධ මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. අංක 1 පද්ධති මෘදුකාංග. අංක 1 පද්ධති මෘදුකාංග. අංක 2 යෙදුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියලා කියන්නේ මොනවද? සිස්ටම් software. පද්ධති මෘදුකාංග කියලා කියන්නේ මොනවද? සිස්ටම් software. යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ මොනවද? application software. system software and application software. අංක 1 යෙදුම් මෘදුකාංග. මේ අංක 1 පද්ධති මෘදුකාංග. system software. අංක 2 යෙදුම් මෘදුකාංග. application software. ඊළඟ මාතෘකාව ලියන්න යෙදුම් මෘදුකාංග. ඊළඟ මාතෘකාව ලියන්න යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග. sorry මටත් ඒක පැටලෙනවා. sorry යෙදුම් මෘදුකාංග නෙවෙයි ඊළඟ මාතෘකාව පද්ධති මෘදුකාංග. අපි කතා කරේ පද්ධති මෘදුකාංග ගැන. තමා වෙලා මාතෘකාව අයින් කරලා ලියා ගන්න පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග. මෙම මෘදුකාංගය මෙම පද්ධති මෘදුකාංග මෙම පද්ධති මෘදුකාංග පරිශීලකයා හට දෘඩාංග සහ යෙදුම් මෘදුකාංග සමග දෘඩාංග සහ යෙදුම් මෘදුකාංග සමග අන්තර්ක්‍රියා කිරීමට උපකාරී වේ. මෙම පද්ධති මෘදුකාංගය කියන්නේ මෙම පද්ධති මෘදුකාංග පරිශීලකයා සහ දෘඩාංග අතර
පරිශීලකයා සහ දෘඩාංග අතර අතරමැද ස්තරයක් ලෙස ක්‍රියා කරයි. අතරමැද ස්තරයක් ලෙස ක්‍රියා කරයි. අතරමැද ස්තරයක් ලෙස ක්‍රියා කරයි. තවද මුළු පරිගණක පද්ධතියම මෙහෙයවීමේදී සහ කළමනාකරණය කිරීමේදී තවද මුළු පරිගණක පද්ධතියම මෙහෙයවීමේදී සහ කළමනාකරණය කිරීමේදී මෙහෙයවීමේදී සහ කළමනාකරණය කිරීමේදී මෙම පද්ධති මෘදුකාංග අත්‍යවශ්‍යම අංගයක් වේ. මෙම පද්ධති මෘදුකාංග අත්‍යවශ්‍යම අංගයක් වේ. පරිගණකයක් පනගන්න වූ අවස්ථාවේදී පරිගණකයක් පනගන්න වූ අවස්ථාවේදී පරිගණකයක් පනගන්න වූ අවස්ථාවේදී එය ප්‍රථමව පරිගණකයෙහි මතකය වෙත පවරනු ලබන්නේද මෙම පද්ධති මෘදුකාංගය මගින්. පඩාපු කියන්නවා. මොකද පුතේ? පොඩ්ඩක් ආපහු කියන්නකෝ. පරිගණකයක් ප්‍රථමව පනගැන්වූ අවස්ථාවේද එය පරිගණකයෙහි මතකය වෙත පවරනු ලබනුයේද මෙම පද්ධති මෘදුකාංගය මගිනි. මෙම පද්ධති මෘදුකාංග සෑම විටම පරිගණකය හෝ වෙනත් ඕනෑම උපාංගයක පසුබිමෙහි ක්‍රියාත්මක වේ.
පසුබිමෙහි ක්‍රියාත්මක වේ. එනම් කිසියම් උපාංගයක් තුල පිහිටි කිසියම් උපාංගයක් තුල පිහිටි පද්ධතීන් මෙහෙයවීම සඳහා මෙම පද්ධති මෘදුකාංගය භාවිතා කෙරේ. සර් මෙම පද්ධති මෘදුකාංගයන් අතර එනම් සර් එනම් කියන තැනින්ද මොකද පුතා? එනම් ඊට පස්සේ කිව්වේ මොකද්ද? ඔව් පොඩක් මට ආයි කියන්න ඔයාට අවශ්‍ය තැන. අර මේ උපාංගයක පසුබිමෙහි ක්‍රියාත්මක වේ කියලා ඊට පස්සේ නම් කියලා කොමාවක් දාලා එතන ඉඳන් මොන එක? එනම් කිසියම් උපාංගයක අභ්‍යන්තරයෙහි පිහිටි පද්ධති මෙහෙයවීම සඳහා අභ්‍යන්තරයෙහි පිහිටි පද්ධති මෙහෙයවීම සඳහා මෙම පද්ධති මෘදුකාංගය භාවිතා කෙරේ. ඊළඟ ඡේදයෙන් ලියන්න. මෙම පද්ධති මෘදුකාංගයන් අතර ප්‍රධානතම වන මෘදුකාංගයක් වනුයේ මෙහෙයුම් පද්ධතියයි. වරහන් ඇතුළේ යන ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධතියයි. එයට අමතරව උපයෝගීතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර් වරහන් ඇතුළේ යන යුටිලිටි සොෆ්ට්වෙයාර් එයට අමතරව උපයෝගීතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර් ක්‍රමලේඛ භාෂා programming languages
programming languages. ඊළඟට පරිවර්තකයින් translators පරිවර්තකයින් translators මෙම පද්ධති මෘදුකාංග අතර දක්නට ලැබේ. මෙම පද්ධති මෘදුකාංග අතර දක්නට ලැබේ. මෙම පද්ධති මෘදුකාංග අතර දක්නට ලැබේ. ඊළඟ මාතෘකාව ලියන්න මෙහෙයුම් පද්ධතිය operating system. මෙහෙයුම් පද්ධතිය operating system. මෙහෙයුම් පද්ධතිය operating system. මොකද්ද මේ operating system එකක් කියලා කියන්නේ? මොකද්ද operating system එකක් කියලා කියන්නේ? හා? operating system එකක් කියලා කියන්නේ මොකක්ද? දැන් අපි කිව්වා ඉතින් මෙහෙයවන උපාංගයක්. මෙහෙයුම් උපාංගය යටතේ තියෙන ප්‍රධානම මෙහෙයුම් මෘදුකාංගය යටතේ පද්ධති මෘදුකාංගය යටතේ තියෙන ප්‍රධානම මෘදුකාංගයක් තමයි මේ මෙහෙයුම් මෘදුකාංග. ඊට අමතරව තව තියෙනවා උපයෝගීතා මෘදුකාංග. ඊට පස්සේ ක්‍රමලේඛ භාෂා එතනින් ගියාම පරිවර්තකය මේ පද්ධති මෘදුකාංගය යටතේ අපිට දක්වන්න පුළුවන්. පද්ධති මෘදුකාංගය යටතේ දක්වන්න පුළුවන් ප්‍රධානම මෘදුකාංගය වෙන්නේ මොකද්ද? කවුද? මෙහෙයුම් මෘදුකාංගය. මොකද්ද මේ මෙහෙයුම් මෘදුකාංගය කියලා කියන්නේ? මෙහෙයුම් මෘදුකාංගය කරන්නේ මොකද්ද? මෙහෙයවනවා. කවුද මෙහෙවන්නේ? පරිගණකය. එහෙනම් මේ මෙහෙයුම් මෘදුකාංගය මොකද තියෙන්නේ? පරිගණකය මෙහෙවන්නේ. ඇයි පරිගණකය මෙහෙවන්නේ? මොකටද පරිගණකය මෙහෙවන්නේ? පරිශීලකයාගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා. ඇයි පරිගණකය මෙහෙවන්නේ? පරිශීලකයාගේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා. මොකද්ද පරිශීලකයාගේ අවශ්‍යතාවය නිතරම? පරිගණකයෙන් පරිශීලකයාට කරගන්න තියෙන්නේ මොකද්ද නිතරම? දත්ත තොරතුරු බවට පත් කරගන්න. දත්ත තොරතුරු බවට පත් කරගන්න. එහෙනම් මේ මෙහෙයුම් පද්ධතිය කරන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධතිය මොකද්ද කරන්නේ? මෙහෙයුම් පද්ධතිය මොකද්ද කරන්නේ? තත්ත්ව සැකසුම් ක්‍රියාවලිය සඳහා පරිගණකය මෙහෙයවීම සඳහා පරිශීලකයාට උපකාර ඕකට තමයි මෙහෙයුම් පද්ධතියක් කියන්නේ. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ ඕක. මේ මෙහෙයුම් මෘදුකාංගයක් නැතුව මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක් ක්‍රියාත්මක වෙනවද? නෑ. ඒක අපි මුලිනුත් කිව්වා. පොදුවේ කිව්වා මෘදුකාංග නැතුව පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ, අකර්මණ්‍යයි. මෙතෙන්දී ආයෙ කියන්න වෙනවා. මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. සම්පූර්ණ කර්මණ්‍යයි. මේ මෙහෙයුම් පද්ධතිය මොකද කරන්නේ ඇත්තට? පරිගණකය හා පරිශීලකයා අතර සම්බන්ධතාවය ඇති කරනවා. මොකද පරිශීලකයා මම කලිනුත් කිව්වා software වලදී පරිශීලකයා භාවිත කරන්නේ
මිනිස් භාෂාව human language පරිගණකයේ භාවිතා කරන්නේ අංක භාෂාව බයිනරිස්. එහෙනම් මේ දෙක අතර අපි පණිවිඩ හුවමාරුවේදී මේ මෙහෙයුම් පද්ධතිය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය හරහා තමයි අපිට මේ පණිවිඩ හුවමාරු කරන ඒවා කරන්න වෙන්නේ. මෙහෙයුම් පද්ධතිය හරහා. මෙහෙයුම් පද්ධතිය තමයි මූලිකවම පණිවිඩ හුවමාරු කරන්න අපිට මේ මග සලසලා තියෙන්නේ. කොහොමද? ආදාන උපාංග පාවිච්චි කරලා මේ මෙහෙයුම් පද්ධතිය හරහා තමයි අපි පරිගණකයට විවිධ විධානයන් දෙන්නේ මේ දේ කරන්න කියලා. ඒකට මේ මෙහෙයුම් පද්ධතිය මේ වෙනකොට මේ පරිශීලකයාගේ වැඩ කටයුතු වඩාත් පහසු කරන්න මොකක්ද කරලා තියෙන්නේ? ලස්සන චිත්‍රක අතුරු මුහුණක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකට පරිශීලකයාගේ මේ මෙහෙයවීම කටයුත්ත පරිගණකයේ ක්‍රියා කරවීම කටයුත්ත හරිම ලේසි වෙනවා. ඉතාම ලේසි වෙනවා. ඇයි? මේක ඇතුළට ගියාම නිකන් ලස්සන ලෝකයක්, සුරංගනා ලෝකයක් වගේ. කම්පියුටර් එක ඇතුළට ගියාම මං ඊයේත් කතා කරා ඒක. ඊයේත් ඒ ගැන කතා කරා. ආසයි දෙනවා ගියාම ඇයි? චිත්‍රක අතුරු මුහුණක්වත් තියෙනවා. මේ චිත්‍රක අතුරු මුහුණක් වලින් අපිට පහසු කරලා තියෙනවා මේ පරිශීලකයාගේ වැඩ ටික පහසු කරලා තියෙනවා. ටැග් ගාලා තියෙනවා සමහර අයිකන්ස් තියෙනවා. Mozilla Firefox කියලා තියෙනවා. මොකක්ද එතනින් කරන්නේ? ඒකට ගිහිල්ලා ක්ලික් කර ගමන් ඉන්ටර්නෙට් ගියා. ඊළඟට උදාහරණ තව තියෙනවා මොනවාද? තව තියෙනවා අපි ගත්තොත් මොනවද අපිට ඕකේ ඩිෆෝල්ට් අයිකන්ස් තියෙන්නේ. ඩිෆෝල්ට් අයිකන් මොනවද තියෙන්නේ? නෙට්වර්ක් කියලා අයිකන් එකක්. ඔය නෙට්වර්ක් කියන අයිකන් එකට අපි ගිහලා ක්ලික් කරොත් මොකද වෙන්නේ? අපිට මේ පරිගණකයේ කිසියම් ජාලයකට සම්බන්ධ වෙලා තියෙනම් ඒ ජාලය පිළිබඳ විස්තර ටික දැනගන්න පුළුවන් එතන ඉක්මනට. හරි ලේසි. හොයාගෙන ASCII මුල්ලේ යන්න දෙයක් නැහැ. ඩෙස්ක්ටොප් එකේම තියෙනවා. චිත්‍රක අතුරු මුහුණෙන් පෙන්නලා තියෙනවා. මොනවද යන්න ඕන තැන් ටික කියලා. හරිම ලේසි. අපිට කරන්න තියෙන්නේ පරිශීලකයාට කරන් තියෙන්නේ පරිශීලකයා පරිගණකයේ භාෂාව නොදැනගත්තට මූසිකය අරගෙන එහෙම නැත්නම් යතුරු කූරු අරගෙන අදාළ විධානය දෙන්න විතරයි අර මේ චිත්‍රක අතුරු මුහුණක් කරා. එතකොට මොකද්ද වෙන්නේ? මේ මෙහෙයුම් පද්ධතිය අදාළ පණිවිඩය ක්‍රියාත්මක කරනවා. මෙහෙයුම් පද්ධතිය අදාළ පණිවිඩය ක්‍රියාත්මක කරනවා. අපි හිතමු අපිට කිසියම් දත්තයක් පරිගණකයේ තුල ගබඩා කරන්න ඕන වුණා කියලා. මොකද්ද කරන්නේ? ඒ අදාළ දත්තේ පරිගණකයට අතුලත් කරලා මූසිකයේ ආධාරයෙන් ගිහිල්ලා මේ අදාළ දත්තය අරගෙන තැම්පත් කරනවා. තැම්පත් කළ යුතු වඩාත් ගැළපෙනම ස්ථානයේ. ඉතින් කොහොමද මේක කරන්නේ අපි? මවුස් එක අරගෙන ඊට පස්සේ යනවා my computer කියන එකට. ගිහිල්ලා අපි අර දත්තේ ලබා දෙන්න මේකට සම්බන්ධ කරපු තියෙනවා යම්කිසි උපකරණයක් පෙන් ඩ්‍රයිව් එකක් හරි මොකක් හරි පෙන් ඩ්‍රයිව් එකට ගිහිල්ලා ඒක ඕපන් කරලා ඒ අදාළ දත්තේ කොපි කරලා ආයි මූසිකයේ ආධාරයෙන් අරගෙන යනවා මේක ස්ටෝර් කරන්න ඕන තැනට. මේ ඔක්කොම කරන්නේ මූසිකේ. මූසිකයට මේ ඔක්කොම කරන්න ආධාර වෙන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියක් නැත්තම් මොකක්වත් කරන්න බෑ. ඒක තවත් පහසු කරලා තියෙනවා මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන මොනවාද? චිත්‍රක අතුරු මුහුණ. තව පහසු කරලා තියෙනවා. දැන් පැහැදිලිද මේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා? ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිද? ජනුක ශ්‍රෂිකා අචල
අපැහැදිලි නම් කියන්න මම ආයෙ පැහැදිලි කරනවා. පැහැදිලිද මෙහෙයුම් පද්ධතිය කියන ගැන මම කියපු දේවල් ටික ඔයගලන්ට? පැහැදිලි නැද්ද? ඔය ඉතින් කවුරුවත් කියන්නේ එක්ක නෑ කියනවා. එහෙම නැත්තම් ඔව් කියන්න. අන්න. ශෂිකා උත්තරයක් දුන්නා පැහැදිලි ටිකක්. ඔව්. අනිත් අයට නඳුනිකාට පැහැදිලි. ශෂිකා කොතනද වාට තේරුනේ නැත්තේ? මොන වගේ තැන්වලද තේරුනේ නැත්තේ කියන්න දුවේ? ඔව් ශෂිකා වාට නොතේරුණු හරිය කියන්න. මැද හරියදි වගේ සර් කියපු ටික. මොකද පුතා? මැද හරියදි වගේ කියපු ටික. මැද හරිය කියපු ටික. හොඳයි එහෙනම් අපි අපහු බලමු මොකද්ද මේ මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය. මෙහෙයවීමේ පද්ධතිය. මෙහෙයවනවා. කවුද මෙහෙයවන්නේ? පරිගණකය. මං කියන්න චිත්‍ර කතුරු මුණක් කියන්නේ මොකද්ද? ඒක මං කියලා දෙන්න. මෙහෙයුම් පද්ධතිය. කවුද මෙහෙයවන්නේ? පරිගණකය. පරිගණකයේ මෙහෙයවීම සඳහා ඕකසුන් මං කියලා දෙනවා. මං එතන කියලා දෙනවා පුතේ. පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලා කියන්නකො පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? කිසියම් සංඝටක කිහිපයක් එකට එකතු වෙලා ක්‍රියා කරලා යම් කිසි ප්‍රතිදානයක් ලබා දෙනවා. එතෙන්ට තමයි අපි කියන්නේ පද්ධතියක් කියලා. එතකොට මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද? යමක් මෙහෙයවීම සඳහා භාවිතා කරන පද්ධතියක්. යමක් මෙහෙයවීම සඳහා භාවිතා කරන පද්ධතියක්. දැන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා අර්ථ දැක්වුවා. මොකක්ද පද්ධතියක් කියලා කියන්නේ? කිසියම් සංඝටක කිහිපයක් එකට එකතු වෙලා යම් කිසි ප්‍රතිදානයක් ලබා දෙනවා. ඒ ප්‍රතිදානය ලබා දෙන්න ඒ සංඝටක වලට යම් කිසි ආදානයකුත් එනවා. ඒ ආදානේ ලබාගෙන තමයි ප්‍රතිදානයක් එයා ලබලා දෙන්නේ. right? එතකොට මෙහෙයුම් පද්ධතිය. operating system. operating system මෙහෙයුම් පද්ධතිය. මේ පද්ධති වර්ගය මොකටද තියෙන්නේ? මෙහෙයවන්න. ආව මෙහෙයවන්න. ආව මෙහෙයවන්න. පරිගණකයේ මෙහෙයවන්න. එතකොට මම පද්ධතියක් කියලා දේ අර්ථ දැක්වුවා. එතකොට මේ පද්ධතිය කොහොමද පරිගණකයේ මෙහෙයවන්නේ? දැන් මේ පද්ධතියේ අවසාන ප්‍රතිඵලයේ පරිගණකයේ මෙහෙයවීම. මේ කියන දේ අනුව. අපි ඉස්සෙල්ලත් අර්ථ දැක්වුවා පද්ධතියක් කියලා කියන්නේ කිසියම් සංඝටක කිහිපයක් එකට එකතු වෙලා යම් කිසි ප්‍රතිදානයක් දෙනවා කියන එක. එතන මෙතන තියෙන විදිය අනුව මේ කියන පද්ධතියේ අවසානය තමයි අවසාන ප්‍රතිඵලය තමයි ඒ කියන්නේ ප්‍රතිදානය තමයි පරිගණකයේ මෙහෙයවීම. කොහොමද පරිගණකයේ මෙහෙයවන්නේ? මොකද්ද මේ පද්ධතියට දෙන ආදානය? ආදානය තමයි පරිශීලකයා විසින් පරිගණකයේ මෙහෙයවීම සඳහා ඒ අවස්ථාවේදී පරිගණකයේ මෙහෙයවීම සඳහා දෙනු ලබන දත්තහා උපදෙස්. ඒ දත්තහා උපදෙස් ටික අරගෙන මේ පද්ධතිය කරන්නේ මොකද්ද? පරිගණකයේ මෙහෙයවන. මෙහෙයුම් පද්ධතිය. පරිගණකයේ වෙන සියලුම ක්‍රියා වලට මූලික වෙන්නේ මේ මෙහෙයුම් පද්ධතිය. ඇයි? මේ මෙහෙයුම් පද්ධතිය හරහා තමයි පරිශීලකයට පරිගණකයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙහෙම මෙහෙයුම් පද්ධතියක් නැත්තම් පුළුවන් ද සම්බන්ධ වෙන්න? බෑ. මම අර එදා ඊයේ කළු පාට ස්ක්‍රීන් එකක් අරන් කතා කරේ මොකද්ද?
ඒ කළු පාට ස්ක්‍රීන් එකක් තියුණා නම් ඔයගොල්ලන්ට ලේසිද නිකන් වැඩ ටික කරගන්න බෑ අමාරුයි. මෙතෙන් දෙදීලා තියෙන විශේෂිත වෙච්ච මෙහෙයුම් පද්ධතිය. පරිගණකයේ පාවිච්චි කරන්න පහසු වෙන. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය මේ මෙහෙයුම් පද්ධතිය වල? වර්තමානයේ එන්න වර්තමානයට එන්න මොකද්ද? මේ මෙහෙයුම් පද්ධතියට ගිය ගමන් අම්මා පිස්සු ඇදෙනවා. මේක දැක්කාම. Windows 10 කියයි මෙහෙයුම් පද්ධතිය Windows 11 කියයි. මේක ඇතුළට ගියාම බලන්නකො අමුතු ලෝකයක්. පිස්සු ඇදෙනවා. තුරංගනා ලෝකයකට ගිහිල්ලා. ඇයි ඒ? ලස්සන දේවල් දිලිසෙන ඒවා ඇනිමේෂන් එහෙට යනවා මෙහෙට යනවා මූව් වෙනවා ලස්සන අයිකන් තියෙනවා මොනවද මේ ඇයි මේවා තියෙන්නේ මේ ලස්සන දේවල් ටිකට අපි කියනවා චිත්‍රක අතුරු මුහුණක් කියලා graphical user interface හරි graphical user interface චිත්‍රක අතුරු මුහුණක් කියන්නේ මොකද graphical user interface ඒ කියන්නේ මේ user ගේ interface එක අපිට පේන යූසට පේන පැත්ත ගැන පරිශීලකයට මේ පරිගණකේ මේ මෘදුකාංගයේ පේන පැත්ත ග්‍රැෆිකල් ලස්සන එක ඉංග්‍රීසි භාෂාවෙන් කියනනම් different pictorial symbols කියන්නේ ලස්සන පින්තූර පොඩි පින්තූර තියෙනවා මේක. ඒකෙන් තමයි කියන්නේ graphical user interface. මෙන්න මේ graphical user interface එක ප්‍රයෝජනවත් වෙනවා පරිශීලකයට පරිගණකයේ මෙහෙයවීම කටයුතු සඳහා. මොකද මේ තියෙන graphical user interface එක නිසා මොකද පරිශීලකයාට මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්න ඕනේ නැහැ. පරිගණකය ඇතුළට ගියපු ගමන් බැලූ ගමන් ඉංග්‍රීසි භාෂාව තේරෙනවා නම් එයාට තේරෙනවා මේ පරිගණකයේ මේ දේවල් ටික කරගන්න ඕන මේ තැන් වලින් කියලා. අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. අමුතුවෙන් ඒ සම්බන්ධ පරිශීලකයාට කෝසස් කරන්න ඕනේ නැහැ. එයා දන්නවා. කියන්නේ බැලූ බැල්මට එයාට පේනවා. මෙන්න මේක ක්ලික් කරොත් මෙතෙන්ට යන්න පුළුවන්. පෙන්නලා තියෙනවානේ. චිත්‍රක අතුරු මුහුණක් පෙන්නලා තියෙනවා. යටින් නමක් කියලා. එතකොට යූසර්ට හරි ලේසි. පරිශීලකයා. මේක ඇතුළට ගියා. ඇතුළට ගියපු ගමන් මග පෙන්නලා තියෙනවා. අදාළ මගේ අනේකේ තියෙනවා. එච්චර. මෙහෙයුම් පද්ධතියක් නැතු හැබැයි මේ කටයුතු කිසි දෙයක් කරන්න හිතන්නවත් ඒකට මෙහෙයුම් පද්ධතියක් අත්‍යවශ්‍යයි. මේ මෙහෙයුම් පද්ධති තියෙනවා කීපයක්. වර්තමානයේ භාවිත වෙන මෙහෙයුම් පද්ධති කීපයක්. Windows 7, Windows 8, Windows 9, Windows 10, XP එතකොට ඊට අමතරව තව තියෙනවා ඔය ටික ඇති Windows 7 Windows 10 9 11 Windows XP ඔය තියෙන්නේ මොනවද මෙහෙයුම් පද්ධති මේ මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කිරීම හරිම ලේසි ඇයි ඒක හැම එකේම දීලා තියෙන ලස්සන graphical user interface එක ඉතින් මිනිස්සු ඕකට තමයි ආස වෙලා යන්නේ මේක හොයාගෙන දැන් ඔන්න අලුත් අප්ග්‍රේඩ් එක ඇවිල්ලා තියෙනවා අලුත් version එක ඇවිල්ලා තියෙනවා මම මේක අප්ග්‍රේඩ් කරගන්න මේ OS එක අප්ග්‍රේඩ් කරගන්න කියලා යනවා එතකොට මෙච්චර මේ පහසු මෙහෙයුම් පද්ධතියකි මෙච්චර පහසු මෙහෙයුම් පද්ධතියකි පරිශීලකයා මොකද්ද කරන්නේ එයාගේ දෛනික කටයුතු වලදී පරිගණකය මෙහෙයවන දෛනික කටයුතු වලදී පරිගණකය මෙහෙයවන මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක පැවැත්මක් තියනවද නැහැ දැන් අපි කතා කරන ඔපරේටින් සිස්ටම් ගැන මෙහෙයුම් පද්ධති කියන්නේ ඔපරේටින් සිස්ටම් එතකොට ඔයගොල්ලෝ හිතන්න ඔයාලගේ එහෙම හිතන්න ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ මේ පේන අයිකන්ස් කිසි දෙයක් නැහැ
කිසිම දෙයක් නෑ. නිකම්ම නිකන් ඩෙස්ක්ටොප් එකක් විතරක් තියෙනවා කියන්නේ. මේක ඇතුළට ගිහිල්ලා වැඩ කරන්න ආස හිතනවද? නිකම්ම නිකන් ඩෙස්ක්ටොප් එකක් තියෙනවා. වැඩ කරන්න ආස හිතනවද? නෑ. දැන් වර්තමානයේ වෙනකොට මෙහෙයුම් පද්ධති පරිශීලකයා ඒ සමග එකිනෙක සම්බන්ධ වෙලා වැඩ කිරීමේ ආශාව ඇති වෙන ආකාරයට තමයි වර්තමානයේ මෙහෙයුම් පද්ධති නිර්මාණය කරන්නේ. මොකද්ද මේ චිත්‍රක අතුරු මුහුණක් කියන්නේ? තසුන් ඔයාගේ කම්පියුටරේ මගේ කම්පියුටරේ අපි ඔන් කරලා ඉවරලා ඩෙස්ක්ටොප් එකට ගියාට පස්සේ ඒ ඩෙස්ක්ටොප් එකේ අපිට කොච්චර දේවල් දකින්න ලැබෙනවද? ඊළඟට ඒ දකින්න ලැබෙන දේවල් වලින් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්? ඒ දකින්න ලැබෙන ඒවා කොච්චර ලස්සනද, ඇහැට ප්‍රියද? ඒ ප්‍රියජනක භාවය ඇති කරලා තියෙන්නේ ඇයි යූසර්? හරි ලේසි. එයාට තියෙන්නේ ඒ ප්‍රියජනක භාවය මත මේ මූසිකය පාවිච්චි කරලා අදාළ අයිකන් හරහා තම තමන්ට අවශ්‍ය තැන් ටික හොයාගෙන යන්නේ. මෙන්න මේ අර පික්ටෝරියල් view එකට පොඩි පොඩි තියෙන පික්ටෝරියල් views තියෙන ඔයගොල්ලන්ගේ කම්පියුටරේ ඇති icons ඔන්න ඕවට තමයි අපි චිත්‍රක අතුරු මුහුණක් කියලා කියන්නේ. graphics දැක්කහම මේකෙන් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. දැක්කහම මේ Windows එකෙන් අයින් වෙන්න හිතෙන්නේ නැහැ. ඒක ඇතුලේ ඉඳන් වැඩ කරන්නම තමයි හිතෙන්නේ. graphics graphical user interface චිත්‍රක අතුරු මුහුණක්. පැහැදිලිද එතකොට දැන් මේ කියපු දේවල් ටික? පද්ධති මෘදුකාංගය ගැන කියපු දේවල් ටික පැහැදිලිද? පැහැදිලි සර්. ත්‍රිෂිකා අසුන් පැහැදිලි සර්. නවෝදා පැහැදිලි. ලියාගමු. අපි පද්ධති මෘදුකාංගය ගැන ලිව්වනේ. පද්ධති මෘදුකාංගය ගැන ලිව්ව නේද? ඔව් පද්ධති මෘදුකාංගය ගැන ලිව්වා. ඊළඟට ලියන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධති operating system. මෙහෙයුම් පද්ධති operating system. මෙහෙයුම් පද්ධති පරිගණකයේ ස්ථාපිත අනෙකුත් මෘදුකාංග සහ දෘඩාංග කළමනාකරණය කරමින් පරිශීලකයාට පරිගණකයේ භාවිතා කිරීමට සර් ඔව්. අනෙකුත් පරිගණකයේ ස්ථාපිත අනෙකුත් මෘදුකාංග සහ දෘඩාංග තව පොඩි වෙලාවකින් පව යයි මතක තියාගන්න.
එහෙම වුණොත් අපි ආයෙ හම්බෙන්නේ හෙට. මතක තියාගන්න. අනෙකුත් මෘදුකාංග සහ දෘඩාංග කළමනාකරණය කරමින් පරිශීලකයාට පරිගණකය භාවිතා කිරීමට අවකාශය ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගිනි. අවකාශය ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගිනි. අවකාශය ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. මෙම මෙහෙයුම් පද්ධති පරිශීලකයාට චිත්‍රක අතුරු මුහුණක් ලබා දී. එම චිත්‍රක අතුරු මුහුණත් උපයෝගී කොටගෙන පරිගණකයෙහි අදාළ සර් මෙම මෙහෙයුම් පද්ධති පරිශීලකයා හට මොකද පුතේ? මෙම මෙහෙයුම් පද්ධති පරිශීලකයා හට චිත්‍රක අතුරු මුහුණත් මොකද මට ඇහෙන්නේ නැහැ පුතා කියන එක. මෙම මෙහෙයුම් පද්ධති පරිශීලකයා හට චිත්‍රක අතුරු මුහුණත් පත් ලබා දෙමින් චිත්‍රක අතුරු මුහුණත් ලබා දෙමින් පරිගණකයේ මෙහෙයුම් කටයුතු වඩ වඩාත් පහසු කොට ඇත. පරිගණකයේ මෙහෙයුම් කටයුතු වඩ වඩාත් පහසු කොට ඇත. ඊළඟ ඡේදයෙන් ලියන්න. මෙහෙයුම් පද්ධතියක් නොමැති නම් වර්තමානයේ පරිගණකයක කිසිදු ක්‍රියාවක් සාය පොඩ්ඩක් කියනවා මුලින්ද මොකද පුතා? මෙහෙයුම් පද්ධතියක් නොමැති නම් මෙහෙයුම් පද්ධතියක් නොමැති නම්
පරිගණකයෙහි කිසිදු ක්‍රියාවක් සාර්ථකව සිදු කර ගැනීමට පරිශීලකයා අපොහොසත්වේ මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ ලෙස වර්තමානයේ පවතින මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ ලෙස Windows 7 Windows 7 Windows 8 Windows 7 Windows 8 Windows XP Windows XP Windows XP Windows 10 Windows 11 Windows 10 Windows 11 යන මෙහෙයුම් පද්ධති දැක්විය හැකිය. හොඳයි. මේ මෙහෙයුම් පද්ධති ගැන කතා කරපු දේ පැහැදිලිද ඔයාලට? ලියපු දේ පැහැදිලි? මෙහෙයුම් පද්ධති ගැන කතා කරලා ඒ ගැන ලියපු දේ ඔයගලන්ට පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. right. හොඳයි. හැමෝටම පැහැදිලි. මට කියන්න එහෙමනම් මේ පද්ධති ගැන කතා කරපු දේ ඔයගලන්ට හොඳට පැහැදිලි නම් මොකද්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ? මොකද්ද මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ? මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද?
කියන්න බලන්න. දැන් ඉතින් කතා නොකර ඉන්න බෑ. කියන්න බලන්න මෙහෙම පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඕ මෙහෙම පද්ධතියක් කියන්නේ අනෙකුත් ස්ථාපිත මෘදුකාංග සහ දුඩාංග කළමනාකරණය කරලා පරිශීලකයාට පරිගණකය භාවිතා කිරීමට අවකාශය ලබා දෙන මේ මෘදුකාංගය. හරි. ඔව්. තව මොනවද මේ ගැන කියන්න පුළුවන්? තව මොනවද මේ ගැන කියන්න පුළුවන් චනුක? කියන්න චනුක. තව මොනවද මේ ගැන කියන්න පුළුවන්? අජනක ඕනම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. ඒක දිහා බලාගෙන කෝඩ් ගහන්න දෙයක් නැති හින්දා පරිගණක දැනුම නැති කෙනෙක්ට උනා පාවිච්චි කරන්න පුළුවන්. තව කාලේ ඉතිරි වෙනවා කෝඩ් ගහ ඉන්න ඕනේ නැහැ නේද? මේකේ තියෙන විශේෂත්වයක් කියන්න කොහොමද? මෙහෙම පද්ධතියේ තියෙන විශේෂත්වයක් කියන්නේ. graphical user interface. ඔව්. සිංහලෙන් කියනවා නම් සිංහලෙන් කියනවා නම් සිංහලෙන් කියනවා නම් කවුරු හරි කියන්නකෝ මේක. චිත්‍රක අතුරු මුහුණත්පත්. හා? චිත්‍රක අතුරු මුහුණත්පත්. ඔව් චිත්‍රක අතුරු මුහුණක්. හරි. ඊළඟට අපිට තියෙනවා මේකේ අනෙකුත් මෘදුකාංග ගැන කතා කරන්න. මේ පද්ධති මෘදුකාංග යටතේ අනෙකුත් මෘදුකාංග ගැන කතා කරන්න තියෙනවා. මෙහෙයුම් පද්ධතිය අරුණාම අනෙකුත් මෘදුකාංග ගැන කතා කරන්න තියෙනවා. ඒ ගැන අපි අද කතා කරන්න යන්නේ නැහැ. ඊට දවසේ තමයි ඒ ගැන කතා කරන්නේ. හොඳයි මට කියන්න. පද්ධති මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද? පද්ධති මෘදුකාංගයක්. පද්ධති මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද? සිස්ටම් software එකක්. සිස්ටම් software එකක් කියන්නේ මොකක්ද? ඕ පරිගණක පද්ධතිය ඇති දුඩාංග මෙහෙයවන්න පාවිච්චි කරන මෘදුකාංගය. තව කියනවා තවත් කියනවනම් තවත් පැහැදිලි කරනවා නම් චනුක තව ටිකක් පැහැදිලි කරොත් මේ ගැන තව ටිකක් පැහැදිලි කරන්න කාටද පුළුවන්? පද්ධති මෘදුකාංගය ගැන. ඔව් සඳුනිකා කාටද පුළුවන් පද්ධති මෘදුකාංගය ගැන තව ටිකක් පැහැදිලි කරන්න?
නවෝද නිර්මාණි ඔව් මුලින් පරිගණක පද්ධතියම ක්‍රියාත්මක කරනවා. තව මොනවද කියන්න තියෙන්නේ පද්ධති මෘදුකාංගයන් ගැන? පරිගණකය පරිශීලනය කරන පරිශීලකයයි දෘඩාංගයයි අතර අතරමැද ස්තරයක් වශයෙන් පද්ධති මෘදුකාංගයක් ක්‍රියා කරනවා. හරි. හොඳටම හරි. මෘදුකාංග කොටස් කීයකට බෙදෙනවද? මෘදුකාංග කොටස් කීයකට බෙදෙනවද? මොනවද ඒ කොටස් දෙක? මෘදුකාංග බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවද? ආයි කියන්න. පද්ධති මෘදුකාංගයේ යෙදුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංගයට කියන්නකො බලන්න මට තවත් නමක්. ඉංග්‍රීසියෙන් කිව්වොත් සිස්ටම් software එතකොට යෙදවුම් මෘදුකාංගයට application software මතකයිනේ. දැන් මට කියන්නකො සඳුනිකා මොකටද software එකක් කියලා කියන්නේ? මොකද්ද සර්? කියන්න මට සිස්ටම් software එකක් කියලා කියන්නේ මොකක්ද? සිස්ටම් software එකක් කියලා කියන්නේ මොකක්ද? පරිශීලකයා හට දෘඩාංග සහ යෙදුම් මෘදුකාංග සමග අන්තර්ක්‍රියා කිරීමට උපකාරී වේ. සිස්ටම් software එක. එතකොට සිස්ටම් software එකකට මට උදාහරණ ටික කීපයක් දෙන්න. සිස්ටම් software වලට මට උදාහරණ කීපයක් දෙන්න. සිස්ටම් software වලට උදාහරණ ඕ උදාහරණ මොනවද සිස්ටම් software වලට? එහෙම නැත්නම් පද්ධති මෘදුකාංග වලට උදාහරණ මොනවද? චනුක නෑ operating system අවශ්‍යක කියන්න. operating system ප්‍රධානතම උපාංගය අනිත් ඒවා utility software ක්‍රමලේඛ භාෂා පරිවර්තකයි. හරියට හරි. දැන් එහෙනම් මොකද්ද මේ?
මට උදාහරණ දෙන්න ඔපරේටින් මොනවාද මේ මෙහෙයුම් පද්ධති වලට උදාහරණ ටිකක් දෙන්නකෝ. මෙහෙයුම් පද්ධති වලට උදාහරණ ටිකක් දෙන්න. මෙහෙයුම් පද්ධති වලට උදාහරණ ටිකක්. right. දැන් මේ චනුකම විතරයි උත්තර දෙන්නේ. අනිත් අය කො? අසුන් අදුෂිකා මට කියන්න සොෆ්ට්වෙයාර් එකක් කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද? ආපහු පස්සට යනවා අපි. මෘදුකාංගයක් කියලා කියන්නේ මොකක්ද? කියන්න බෑ මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා? නිශ්චිත කාර්යයක් කරන්න මේ එකතු වෙලා තියෙන වැඩසටහන් කිහිපයක් නිශ්චිත කාර්ය සිදු කිරීම සඳහා පරිගණකයේ මෙහෙයවීම හා ක්‍රියාකාරී සිදු කරන වැඩසටහන් කිහිපයක්. ඔව්. තා පොඩ්ඩක් විස්තර කරොත්. තා චුට්ටක් විස්තර කරොත්. පරිගණකය ක්‍රියා කරන්නේ කොහොමද කියලා පරිශීලකයාට පෙන්නනවා සොෆ්ට්වෙයාර් වලින්. ඒ එක පැත්තක්නේ. අනිත් පැත්තෙන් මොකක්ද? අතරමැදියෙක් ලෙස ක්‍රියා කරන. මොකද්ද? අතරමැදියෙක් ලෙස ක්‍රියා කරන. හරි. තව මොනවද කියන්න පුළුවන්? ඔව්. තව මොනවද කියන්න පුළුවන් software ගැන? human language එක binary language එක බවට පරිවර්තනය කරන. පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට. මට කියන්න ඇයි අපි software එකක් හදන්නේ? මොකටද software එකක් හදන්නේ? මොකටද අපි software එකක් හදන්නේ? පරිශීලකයාගේ පහසුව සඳහා නිශ්චිත කාර්යයක් කරගන්න. ඔව්. පරිශීලකයාගේ පහසුව සඳහා. පරිශීලකයාට තියෙන ගැටලු විසඳ ගන්න. පරිශීලකයාට තියෙන ගැටලු විසඳ ගන්න තමයි මේ පරිශීලකයාගේ පහසුව සඳහා අපි software එකක් නිර්මාණය කරන්නේ. දැන් අපි එහෙනම් මේ software ගැන ඊට පස්සේ software අප්‍රධාන කොටස් දෙකකට බෙදනවා කිව්වා. මොනවාද? පද්ධති මෘදුකාංග එහෙම නැත්නම් system software ඊළඟට application software එහෙමත් නැත්නම් පද්ධති මෘදුකාංග එහෙමත් පද්ධති මෘදුකාංග යෙදොම් මෘදුකාංග ඔය ටික ගැන හොඳට පැහැදිලි දැන් නේ. හොඳයි. එහෙමනම් අපි අද අනිත් කොටස ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද තව පොඩි අපි තව පාඩමක් ගැන කතා කරන්න අරගෙන මේ ටික දිගට යන්න ගිහිල්ලා ඒ අතර වාරදී පව එක ගියොත් වැඩක් නැහැ. පැහැදිලිව කියලා තියෙනවා පව යනවා කියන එක. මැසේජ් එකකින්ම. ඒ නිසා අපි මෙහිට පන්තිය නවත්තන්න ලෑස්ති වුණ නැත්නම් වැඩක් නැහැ. අතරදී අපි මේක කතා කරන් ගිහිල්ලා මගදී නැවතුනොත් ඒක කාටවත් වැඩක් නැහැ. නම් ටික ඔක්කොම දාලානේ තියෙන්නේ ළමයි. නම් ටික ඔක්කොම දාලා තින්නේ අපි දරුවෝ. හැමෝම දැම්ම නේද?
හරි මං හිතනවා එහෙනම් අපි අද කතා කරපු ටික ඔයගලන්ට පැහැදිලි කියලා අපි හෙට දවසෙත් ආපහු මුණ ගැහෙනවා හෙට දවසේ උදේ කීයටද අපි හම්බෙන්නේ උදේ 6ට මෙමු උදේ 6ටම එන්න try කරලා දැන් අදත් අපි ටිකක් කලින් තව පටන් ගත්තා නම් මීට වඩා ටිකක් එහාට යන්න තිබුණා අපි අද කලින් පටන් ගත්තා නම් තව පොඩ්ඩක් මීට වඩා එහාට ගිහිල්ලා තව නොබෝ වෙලාවකින් මම දන්නවා පව එක යනවා කියලා ඒ නිසා අපි ක්ලාස් එක නවත්තමු දැන් නවත්තලා හෙට උදේ ආපහු 6ට පටන් ගමු මතක තියාගන්න දරුවනේ හෙට 6ටම එන්න කවුරුත් මේ හිටපු දරුවෝ ටික හෙට උදේ 6ටම එන්න මතක තියාගන්න මොකද අපි අර කියලා තිනවනේ අපායට ගියත් කලින් යන්න ඕන කියලා කසුන් වෙනවා මම දන්නවා කසුන් තමයි ඉස්සෙල්ලම ආවේ ඊළඟට අප්සරා ආවේ ඉස්සෙල්ලා අප්සරා හරි කොහොම හරි 5 වෙද්දී ඇවිල්ලා මම ලින්ක් එක දාන්න විනාඩියක් විතර පරක් වෙන්නේ නැති හැබැයි ලින්ක් එක දාන සුළංගුවේ මම දැක්ක අප්සරා එනවා ඊට පස්සේ කසුන් ආවා එක්ක කසුන් ඉස්සෙල්ලා ආවා ඊළඟට අප්සරා ආවා ඔහොම ටික ටික තමයි ආවේ අන්රයිට් ඔයා තමයි මුලින් ආවේ අප්සරා රයිට් මට අමතක වෙලා තිනේ ওই දෙන්නයින් කවුද ආවේ කියලා ඉස්සෙල්ලා මට මතකයි ඔයා තමයි ආවේ ඉස්සෙල්ලා හරි එහෙමනම් අචල කීයට දාවේ රට වටේ ගිහිල්ලා කීයට දාවේ ජනුකත් අද බරක් වුණා මං හිතුවා ජනුකට එක් ගිහිල්ලක් දන්නේ නැහැ කියලා මේ දවස්වල ඕක වෙනවා කට්ටිය මේ දවස්වල ඕක වෙනවා මේ වැස්සත් එක්ක හොඳට සීටල්ල නින්ද යනවා අපිටත් එහෙම තමයි මාරුවෙන් ඇහරන් ඉන්න ඔයාලගේ ක්ලාස් එක කරන්න සමහරලාට අපෙත් ඇස් දෙක පිය වේගෙන එනවා කරන වෙලාවට අපිට යන්නේ නැහැ කියන්නේ කසුන් මට තේරුන්නේ නැහැ කියපු දේ නින්ද යන්නේ බැලුව නින්ද යන්නේ නෑ නේ නින්ද යන්න එනවා යන්න එන නින්ද නවත්තන් ඉන්නවා යන්න එන නින්ද අපි නවත්තන් ඉන්නවා ඒකයි වෙලා තියෙන්නේ අමාරුවෙන් කොහොම හරි යට ගහන් ඉන්නවා දැන් අපිට සමහරලාට දැන් මේ උදේ ඔයාලගේ ක්ලාස් එක කියන්නේ මම ඊට වඩා පැය දෙකකට විතර වගේ කලින් ඉඳන් මම ඔයාලට රෙඩි වෙනවා ඒ වෙන අවස්ථාවෙ ඉතින් අපි කීයටද නැගිටින්නේ ඒ නිසා බලන්න ක්ලාස් එකට හරි වෙලාවට එන්න දැන් කසුනොයි නිර්මාණي ආපු වෙලාවේදී ආව අප්සරයි ආපු වෙලාවේදී කට්ටිය ඔක්කොම ආවනම් අපි මේ වෙද්දි තව චැප්ටර් එකක් දෙකක් එහාට ගිහිල්ලා හෙටවත් අඩු ගානේ 6ට එන්න දරුවනේ මම දන්නවා මේ දවස්වල හීතලයි නිදිමතයි කියලා කමක් නැහැ ඉතින් ඒක අල්ලගෙන කොහොම හරි එන්න හෙට 6ට එහෙමනම් අපි අදට පන්ති නිමා කරමු තව නොබෝ වෙලාවයි තියෙන්නේ හෙට උදේ ආපහු 6ට මුණ ගැහෙනවා එතකන් හැමෝටම සුබ දවසක් කවුරුත් ප්‍රවේශමෙන් ඉන්න ආයිබෝන් මොන හරි පාඩම් වල ගැටලු තියෙනවා නම් අද දවසේ කරපුවා හෙට කොලේක හරි ලියන් එන්න මේක කතා කරන්න රයිට් ආයිබෝන් හැමෝටම සුබ දවසක්